නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, මේ ලෝකේ ඊටාම දුර්ලභ කාරණා හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා බුද්ධ ශාසනයක් මුණ ගැහිලා මනුස්ස ජීවිතයක් ලබපු කෙනෙකුට ෂණ සම්පත්තිය ලැබිලා මේ ධර්මයේ කරා යන්න උවමනාව වීරිය කෙනෙක් තුළ උපදිනවා කියන්නේ ලෝකයේ අතිශයින්ම දුර්ලභ කාරණය. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා අක්කන සූත්‍රය කියලා දේශනාවක්. මෙන්න මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යන අවස්ථා ගණනාවක් පිළිබඳ. ඒ තමයි සසරේ පින් කර කර ඔබ දන්නවා බොහෝ දෙනෙක් පින් කළ අනේ අපිට බුද්ධ ශාසනයක් මුණ ගැසේවා. අනේ අපිට බුද්ධ ශාසනයක නිවන් දකින්න ලැබේවා. අපිට කොහොම හරි ධර්මය අවබෝධ කරන්න තියෙනවා නම් එහෙම හිතන, එහෙම කටයුතු කරන, ඒ වෙනුවෙන් උත්සාහ කරන බොහෝ පිරිසක් අපිට නිතර සමාජය තුළ දකින්න ලැබෙනවා. හැබැයි මේ ගමන යන්නේ කෙලෙස් සහිතව. හිතපු පමණින් මාර්ගඵල ලබනවා නෙවෙයි. අනේ මට කොහොම හරි සෝවාන් වෙන්න ඕනෑ කිව්වා කියලා එකපාරට සෝවාන් වෙන්නේ නැහැ. කොහොම හරි නිවන් දකින්න තියෙනවා නම් කියලා හිතා හිටියා කියලා ඒ කෙනාට නිවන් දකින්න අවස්ථාව එකපාරට ලැබෙන්නෙත් නැහැ. මේක කවුරුත් ඇවිල්ලා බන්දේසියක තියලා මෙන්න ඔයා සෝවාන් වෙන්න බලන් හිටියා නේද මෙන්න ඔයාට කියලා එහෙම පිළිගන්නන දෙයක් නෙමෙයි. ඒ නිසා සසර පුරුදු ධර්මාවබෝධයේ පිණිස සසර විශාල කැපකිරීම කරගෙන යා යුතු සංසාර පුරුදු අවශ්‍යයි. ඒවා ධර්මයේ සඳහන් වෙනවා පාරමී ධර්ම හැටියට. සසරේ බොහෝ කාලයක් නිවන අරමුණු කරගෙන දන් දෙමින් අතහැරීම පුරුදු කරනවා. ඒවට ධර්මයේ සඳහන් වෙන්නේ දාන පාරමී පුරනවා කියලා. නිවනම අරමුණු කරගෙන මේ අතහැරීම, මේ දානමය පින්කම් මං කරන මේ සියලු පින් දහම් මට නිවන් අවබෝධයට, ධර්මාවබෝධයට උපකාර වේවා කියන ප්‍රාර්ථනාවයි. ඊළඟට කෙනෙක් සසරේ සිල් රකින්න. සීලයක් රකින්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. කෙනෙක් සිල් සමාදන් වුණාට ඒ ශික්ෂාපද රැක ගන්නවා කියන්නේ බොහොම අමාරු දෙයක්. ඒකට සංසාර පුරුද්දක් අවශ්‍යමයි. සසරේ සීල් රැකලා ඒ සීලේ පුරුදු කරගත්ත කෙනා බොහොම ආසාවෙන් සතුටෙන් සීලයට හිත යොමු කරගන්නවා. එහෙම සීල් සමාදන් වෙලා සීලයක් පුරන කෙනෙක්, සීලයක් ආරක්ෂා කරන කෙනෙක් ඒ තුල පිහිටලා ප්‍රාර්ථනා කරනවා මම මේ රකින්න ගුණධර්ම, මේ සීලාදී ගුණධර්ම මට නිවන් අවබෝධයේ පිණිස, ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා. ඒක සීල පාරමිතාවක් වෙනවා. ඊළඟට නයිස්කම් කියන්නේ මේ පංච කාමයන් අතහැරි මේ කාම ලෝකේ ඉන්න සත්වයා ජීවිතේ සම්පූර්ණයෙන්ම ඇලී ගැලී බැඳී වාසය කරන්නේ පංච කාමයන් එක්ක. ඇහැට පේන ප්‍රියමනාප රූපත් එක්ක ඇලෙනවා. තමන්ට අප්‍රිය අමනාප රූපයක් යොමු වෙච්ච ගමන් ඒ රූපයත් එක්ක ගැටෙනවා. කනට ඇහෙන ප්‍රියමනාප ශබ්දයත් එක්ක ඇලෙනවා. අප්‍රිය අමනාප ශබ්දයක් යොමු වෙච්ච ගමන් ඒකත් එක්ක ගැටෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මේ පංච කාමයන් එක්ක තමයි මේ කාම ලෝකේ ඉන්න සත්වයන් ඇලී ගැලී බැඳී වාසය කරන්නේ. එතකොට කෙනෙක් මේ කාමයන්ගේ ආදීනව සිහි කරමින් කාමයන්ගෙන් මිදී වාසය කරන්න උත්සාහ කරනවා. නයිස්කම් පංච කාමයන් අතහැරීම පුරුද්දක් කරගන්න. හිත පුරුදු කරනවා අතහැරීම. ඒ නයිස්කම්මේ ධර්මාවබෝධයේ පිණිසම මට උපකාර වේවා කියන චේතනාවෙන් ඒ නයිස්කම්මය පාරමිතාවක් හැටියට වඩන්න පුළුවන්. ඊළඟට ප්‍රඥාව, වීරිය, කන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා මේ වගේ සසරේ නිවන් අවබෝධය අරමුණු කරගෙන පිරිය යුතු ගුණධර්ම බුදුරජාණන් වහන්සේ විස්තර කරලා ධර්මයේ පෙන්නලා තියෙනවා. හැබැයි පින්වතුනි මේ ධර්මයේ දියුණු කරගෙන යනකොට මේ පින් පුරාගෙන පාරමී පුරාගෙන අනේ මට නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා යන ගමනේ කෙලෙස් සහිතව යන ගමනක්.
ඔබ ධර්මය අවබෝධ කරගන්න තෙක්ම ඔබ සසරේ පින් කරගෙන පාරමී පුරාගෙන යන්නේ කෙලෙස් සහිත ගමන. ඔබ හිතන්න ඔබ කවදා හෝ දවසක සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ අන්න එතනින් තමයි ඔබේ අපායගාමී මාර්ගයේ වැහිලා යන්නේ. සෝවාන් වෙච්ච කෙනා සතර අපායේ උපදින්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේගේ දේශනාවල සහතික වෙලා බුදුරජාන් වහන්සේ කරුණු පෙන්නලා තියෙනවා. එහෙමනම් සෝවාන් වෙච්ච දවසටයි එයා සතර අපායෙන් සදාටම මිදිච්ච කෙනෙක් බවට පත් වෙන්නේ. සෝවාන් වෙනකල් මේ සංසාර ගමනේ අනේ මට කොහොම හරි නිවන් දකින්න ඕනෑ කියලා හිත හිතාවත් ඕනෑම මොහොතක අපායට වැටෙන්න ඉඩ කඩ තියෙනවා. පිංගතුනි සසරි පින් කරගෙන පාරමී පුරාගෙන එන බෝසතාණන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ සංසාර ජීවිතවල 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ගත්තා. බොහෝ ශ්‍රාවක චරිත දිහා ගනිද්දී යම් යම් ආත්ම භාවවල සසරී පින් කරගෙන පාරමී පුරාගෙන එන ගමනේ අපායවල් වලට වැටිලා දුක් විඳපු එක්ක තිරිසන් ආත්ම, പ്രേත අපාය, නිරේගී ආත්ම පවා සඳහන් වෙනවා. ඔබ දන්නවා මුගලන් මහරහතන් වහන්සේ අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරන්නට ඕනේ අගසව් තනතුරක් ලබන්න. එහෙම සසරේ පින් කරගෙන අසංඛේයකුත් කල්ප ලක්ෂයක් අග්‍ර ශ්‍රාවක තනතුරක් ප්‍රාර්ථනා කරගෙන පින් කරගෙන ඇවිල්ලා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ දුසී මාරය වෙලා ඉපදුණා. හැබැයි සසරේ පින් කරත් ඒ පිනට කාම ලෝකයේම අධිපතිය හැටියට අධිපති භාවයක් ඇතුව පහළ වුණා. හැබැයි බුද්ධ ශාසනයක් තියෙන කාලෙක මාරයා ඒ අධිපති භාවයේ තුල පිහිටලා කකුසඳ බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන්ට නොයෙක් විදිහට හිරිහැර පීඩා කරා. ඒ විතරක් නෙමේ විදුර සංජීව කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දවසක් බුදුරජාණන් වහන්සේ සමග පිණ්ඩපාතේ වඩිනකොට මේ දුසී මාරයක් අත්ත හැම උපක්‍රමයක්ම අසාර්ථක වුණා. අවසානයේ පාරායිනේ හිටපු දරුවෙකුට මේ මාරාවේශයක් ඇවිල්ලා මාරය ආවේශ වෙලා ගලකින් දමලා ගැහුවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකගේ හිසේ වැදිලා හිස පැලිලා ලී ගලන්න පටන් ගත්තා. ඒක විශාල අකුසලයක්. බුදුරජාණන් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ නාගා පලෝකනේ හැරිලා මාරයට කියනවා පාපී මාරය නුඹ සීමාව ඉක්මවා ගියා නේද කියලා ඇහුවා. ඒ මොහොතේම මාර භවෙන් චුත වෙලා චපස්සායතනික කියලා මහා නිරේකට වැටුණා. චපස්සායතනික කියලා කියන්නේ ආයතන 6ටම අධික දුක් වේදනා ඇති අපායක් කියන. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන 6ටම ඊටමත් අධික දුක් වේදනා ඇති අපායක් චපස්සායතන කියලා කියන්නේ. මේ අපායට වැටිලා බොහෝ දුක් විඳා. එහෙම දුක් විඳලා අර අකුසල් සියල්ල අපායේ ගෙවලා තමයි ආපහු උඩට ආවේ. මේ මහා බද්ද කල්පේ 4 වෙනි බුදුරජාන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ හැටියට මුගලන් මහරහතන් වහන්සේ 이르දිවන්තයන්ගෙන් අග්‍රස්ථාන ලැබුවා. එතකොට අපිට පේනවා හැබැයි මේ පාරමී පුරාගෙන යන ගමනේ කරගත් අකුසලයක් නිසා අපායටත් ගිහිල්ලා තමයි ආයි උඩට ආවේ. ඒ වගේ බොහෝ ශ්‍රාවක චරිත ගත්තහම සසරේ නොයෙක් විදිහේ ආත්ම භාවවල කරගත් අකුසල් නිසා දුගතියේ වැටිච්ච ආත්ම ගැන සඳහන් වෙනවා. පින්වතුනි අපි අද දවසේ මේ ධර්මානුශාසනාව තුළ තේරුම් ගන්න උත්සාහ ගන්නේ එහෙම සසරේ පින් කරගෙන යන අතරතුර බැරි වෙලාවත් නිරේගාමී අකුසලයක් කෙරෙන්න. පින්වතුනි බුදුරජාන් වහන්සේ ධර්මයේ සඳහන් කරනවා සෝවාන් වෙච්ච කෙනෙක් අතින් විතරයි තමන්ගේ මව මැරෙන්නේ නෑ කියලා සහතිකයක් වෙන්න පුළුවන්. එයා අතින් තමන්ගේ පියා මිය යන්නේ නෑ සෝවාන් වෙච්ච කෙනෙක් අතින්. සංඝ බේදයක් වෙන්නේ නෑ. රහතන් වහන්සේ නමකගේ ජීවිතයකට කවදාවත් අනතුරක් වෙන්නේ. ඒ කෙනා බුදු කෙනෙක්ගේ ලේ සොලවන්න කවමදාවත් මොනම හේතුවක් නිසාවත් සෝවාන් වෙච්ච කෙනෙක්ගේ අතින් වෙන්නේ. ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් ආනන්තරිය අකුසලයක් සිදු කරනවා කියන එක සිදු නොවන දෙයක්. අභවයයි කියන එක කවදාවත් ලෝකෙ වෙන්නේ නැති දෙයක්. හැබැයි කෙලෙස් සහිත කෙනෙක් සෝවාන් නොවෙච්ච කෙනෙක් ඕනෑම මොහොතක ඕනෑම අපරාධයකට පෙළඹෙන්න පුළුවන්. ඒක තමයි පෘථග්ජන මනසේ කෙලෙස් සහිත මනසේ තියෙන භයානකකම. මේ බණහනකොට ඔබට හිතේ අයියෝ අපි නම් එහෙම නෑ. අපි නම් ඒ වගේ පව්කම් කරන්නේ. හැබැයි පින්වතුනි හිත විශ්වාස කරන්න එපා.
මේ හිතට එන අකුසල් වල ස්වභාවය සමහර වෙලාවට ඔබ දන්නවා අහිංසක බුදුරජාණන් වහන්සේ කාලේ අහිංසක තමයි අංගුලිමාල බවට පත් වුණේ. නම අහිංසක බොහෝම අහිංසක කෙනෙක්. හැබැයි මහා දරුණු අපරාධකාරයෙක් මිනිමරුවෙක් බවට පත් වුණා. කෙනෙක්ගේ ජීවිතේ නොසිතන විදිහට මේ මනස නිසා ඔබ නොමග යන්න පුළුවන්. සසරි කොච්චර ඔබ නිරයට ඇදගෙන යන්න ඇද්ද මේ හිත නොමග යාම තුළ. කොයිතරම් ඔබ තිරිසං අපායට ප්‍රේත ලෝකෙට වැටලා ඇද්ද මේ හිත නොමග යාම තුළ. ඒ නිසා හිතට එන කෙලෙස් තුළ නිරේගාමී අකුසල් ඇතිවෙන්න පුළුවන්. එවැනි අකුසලයක් නිසා සෝවාන් නොවෙච්ච කෙනෙක් අනේ මං කොහොම හරි සෝවාන් වෙන්න ඕනෑ කියලා හිත හිතා පින්කරගෙන සසර ගියා. නිරේගාමී අකුසලයක් සිද්ධ වෙලා නිරේකට වැටුණොත් එයාට මනුස්සලෝකෙ බුදු කෙනෙක් පහළ වෙලා හිටියා කියලා ඒ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමක් නෑ. එක බණපදයක් අත් එහාට ඇහෙන්නේ. ධර්මය අහන්න තියෙන අවස්ථාව ධර්මය දියුණු කරන්න අඩ්ඩුම ගානේ හිත පහදවාගෙන සුගතියක හරි යන්න අවස්ථාවක් තියෙනවනං ඒ අවස්ථා සියල්ල වැහිලතිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අක්කන සූත්‍ර පෙන්නනවා යම් කිසි කෙනෙක් බුද්ධ ශාසනයක් ලෝකෙ පවතින කාලයක නිරේ ඉපදිලා හිටියොත් නිරේගාමී අකුසලයක් විපාකදීම තුළ එයා නිරේට වැටිලා නිරේ තුළ දුක්හිඳ විඳ ඉන්න ඇද්දී එයාට එතන තියෙන දුෂ්ටක්ෂණය ෂණ සම්පත්තියක් නෙමේ. ඒ ෂණය අහිමි වෙලා දුෂ්ටක්ෂණය බුද්ධ ශාසනකින් ප්‍රයෝජනයක් ගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා. ඔබ හිතන්න මේ බණපද යහන මේ වෙලාවේ අපි තාම ඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගානක් ගත වුණත් තාම බුද්ධ ශාසනයක් පවතින කාලෙක ධර්මය ඇහෙනවා. විහෙර විහාර පූජනීය සිද්ධස්ථාන ධාතුන් වහන්සේලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ ලෝකෙ වැඩ ඉන්න කාලෙක් දෙව් මිනිසුන් බොහෝම සද්ධාවෙන් බුදුගුණ සිහිකර කර පින්කර ගන්න කාලෙක්. හැබැයි මේ කාලෙ මේ මොහොතෙම අපා ඉපදිලා කොච්චර දුක්විඳින අය ඉන්නවද? සසරේ පින් කරලා නිවන් දකින්න පින තියන අය ඊට කලින් පාපමිත්‍ර සේවනය නිසා අපායට වැටිච්ච අය ඉන්නවා. අජාසත් රජ්ජුරුව ඒ වගේ කෙනෙක්. අජාසත් රජ්ජුරුවන්ට සෝවාන් වෙන්න පිනක් තිබ්බ කියලා ධර්මයේ සඳහන් වෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේව කල්්‍යාන මිත්‍රයන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙච්ච ශේෂ්ඨතම කල්්‍යාන මිත්‍රයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මුණගැහෙන්න පෙර දේවදත්ත භික්ෂුව පාපමිත්‍රයෙක් හම්බුණේ. පාපමිත්‍ර සේවනය තුළ නිරේගාමී අකුසල් කරගත්. තමන්ගේ පියා මරලා පීටරු ගහතන අකුසලයක් කරගත්. සෝවාන් වෙන්න තියෙන පින අර ආනන්තරි අකුසලෙන් වැහිලගිය. හැබැයි තමන්ට වැරැද්ද වනාට පස්සේ මට වැරදුනා කියලා පස්සෙ කාලේ අජාසත් රජ්ජුරුවන්ට තේරුණා. තේරුම් යනකට වැරදිලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නම්. නිතර බණහනෝ බොහෝම සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ වැසුරු කර. හැබැයි අපායගාමි අකුසල් විපාකදීල අදටත් අපායි. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම කරුණු විමසනකොට බුදුරජාණන් වහන්සේව විස්තර කර කර අජාසත් රජ්ජුරුවන්ට දීර්ඝ වශයෙන් ධර්ම දේශනාවක් කරා. ඒ බණටික අහලා සාමීනි මට රාජකාරි වගේයක් තියෙනවා මම දැන් යායුතුයි කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එතනින් නැකිටල යනවා. එහෙම යද්දී ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය මේ අජාසත් රජ්ජුරු පීට්ටු ගහතන අකුසලේ නොකරන්නම් අද මෙතනද මේ බණටික අහලා නැකිටින්නේ සෝවාන් වෙලාකි. සෝවාන් වෙන්න පිනක් තිබුණා ඒ පින ආනන්තරි අකුසලෙන් වැැහුණ. අද අපායි ආනන්තරි අකුසලයක් කරපු කෙනෙක් කල්පයක් මහා නිරේ තුළ දුක්විඳින බව ධර්මය සඳහන් වෙන. එහෙමනම් පිංහතුනි අපායේ කල්පයක් පුරාවට අදටත් මේ බණටි ගැහෙනකොට අපා ඉන්නේ සෝවාන් වෙන්න පිනක් තිබ්බ කෙනෙ. හැබැයි ඒ පින මතු කරගත්ති නෑ. බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අහලා ධර්මයේ දියුණු කරගෙන සෝවාන් වෙච්ච පින මතු කරගන්න කලින් පාපමිත්‍රයෙක් නිසා ආනන්තරි අකුසලයක් කරගෙන පින වහගත්තා. යම් කිසි කෙනෙක් බුද්ධ ශාසනයක් පවතින යුගයක නිරේ ඉපදිලා දුක්විඳිනවන. නිරේට වැටුනොත් එයාට
බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. සමහර වෙලාවට අපායි වැටිච්ච කෙනාට දේවදූත සූත්‍රය සඳහන් වෙනවා අපායෙන් අපායට වැටි වැටි දිගට සමහරුන්ට කල්ප ගන හිතාගන්න බෑ. ඒ යම් අකුසලයක් බලවත් වෙලා අපායට වැටෙන කෙනා ඒ අකුසලේම ගෙවිලා උඩට එනවා නෙමෙයි. ඒ අකුසලේ ගෙවෙනකොට තවත් අපායගාමී අකුසල් තව තව මතුවෙවි එනවා. ඒවට ධර්මයේ කියන්නේ ගති සම්පatti ගති විපatti කියන. ඔබ දිව්‍ය ලෝකයක ඉපදුනොත් ඔබ සසරේ කරපු පින් කල්ප ගණන් කරපු පින් මතුවෙවි පිනේ විපාක ඔබට ලැබෙන. ඒක ගති සම්පත්තිය. සසරේ කරපු පින විපාක දෙන පරිසරයක්. නිරේට වැටුණොත් ඔබ සසරේ කරපු කල්ප ගණන් කරපු අකුසල් බලවත්වෙවී අපායෙන් අපායට වැටි කල්ප ගණන් අපායි දුක්විඳ විඳ යන්න වෙන. එක ගති විපත්තිය. නිරේ කියන්නේ දුක් සහිත අකුසල විපාක බලවත් වෙලා අකුසල විපාක ලැබෙන තැන. ධර්මී සඳහන් වෙනවා මහා නිරේට වැටිලා දුක්හිඳලා බොහෝ කාලයක් අකුසල් ගෙවල එතනින් වැටෙනවා ලෝකුම නිරේට. ඒ ලෝකුම නිරේ තුළත් දුක්හිඳල ඊළඟට අසිපත් නිරේ උණු අලු නිරේ කුක්කුල නිරේ මේ වගේ අපායවල් ගණනාවක් ගැන ධර්මී සඳහන් වෙන. මේ අපායෙන් අපායට වැටි යන නිරි සත්‍යය බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහනෙන අකුසල් විපාක විඳලා ඒවා ගෙවෙනකං අපායෙන්න්නන් චුතවීමක් නෑකි. එතන කොච්චර මුළු ඇඟම ගිනිගෙන දැවිලා ගියත් ආයමත් ඒ විදිහට පහළ වෙන. යම පල්ලු මොන විදිහට වෑයකින් රැහැලා ඇට සැකිල්ල දක්වාම හම රහිනවා කිය. ආයිත් පහළ වෙන. ලෝදිය පෝනකොට මුළු ශරීරෙම පිච්චිලා දිය වෙලා ආයිත් පහළ වෙන. ලෝකුම නිරේට වැටෙනකොට ශරීරය උණු වෙලා පෙන ගුලියක් වගේ ශරීරයක් හැදෙනවා ඒ චුත වෙන්නේ. එහෙමනම් අපිට පේනවා අපායි තුළ මේ වගේ දුක්විඳ කර්මය ගෙවෙනකං චුතවීමක් නෑකි. සමහර වෙලාවට ආපහු කොහි කාලෙක හරි පිනක් බලවත් වෙලා අපායෙන් උඩට එනකොට බුද්ධ ශූන්‍ය කාලයක් වෙන්න පුළුව. බුද්ධ ශාසනයක් නෑ. අපි දන්නේ නෑ අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන සඳහනක් තියෙනවා. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මොකද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ කල්පේ ඊළඟ අන්තක් කල්පේ. හැබැයි කල්පයක් අපායට ගිය කෙනා ආයි උඩට එන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයත් නැති කාලෙක්. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ තව කල්ප කී දාහක් බුද්ධ ශූන්‍යයිද කියලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තමයි සඳහන් කරත් ඒ ගැන සඳහනක් නෑද. එනිසා පිංහතුනි අපිට මේ ලැබිච්ච අවස්ථාවෙන් අපි ෂණ සම්පත්තියක් ලබාගන්න ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න නැත්නං ඒ අවස්ථා හිමි වෙලායන් ලැබෙන ඉඩකඩ බොහොමයක් තියෙනවා. එනිසා අක්කන සූට්‍ර බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යම් කිසි කෙනෙක් බුද්ධ ශාසනයක් පවතින කාලෙක නිරේ වැටුණු. එයාට ධර්මය දියුණු කරන්න තින අවස්ථාව අහිමි වෙන. යමෙක් බුද්ධ ශාසනයක් පවතින කාලෙක තිරිසන් ලෝකය උපදී. දැන් ඔබ බලන්න තිරිසන් සත්තු අතර පිනක් කරගන්න සත්තු දකින්න තියෙනවාද කිය. ඒ අතර සසර පාරමී පුරාගෙන යන බෝසතාණන් වහන්සේලා ඔය ජාතක පොත්තොල සඳහන් වෙනවා ජාතක කතා තුළ බෝසතාණන් වහන්සේගේ සංසාර ජීවිත ගැන. ඇතෙක් වෙලා හස්තියෙක් වෙලා දළදන්දීපු හැටි. ඒ වගේ සසරේ ඒ ආත්ම භාවල තිරිසන් ලෝක ඉපදුනත් අනෙක් සත්‍යයන්ට වඩා විශේසිත විදිහට පින් කරගත්ත සත්තු ගැන සඳහන් වෙන. දැන් ඔබ ජාතක කතාවල තොරතුරු දන්නේ නැතත් වර්තමානය තුළ ඔබ බලන්න නිකන් සාමාන්‍ය සමහර සත්තු දිහා කැලෑවල්වල වල්ලලි ඕන තරඟන්න. ඊළඟට යම් අයළඟ ඉන්න ඉස්සරොය කොට ඇදපු ඒ වගේ දේවල් පමණක් කරපු අලි ඉඳලතිය. හැබැයි මේ අතර ඇත්තු අතර ඉන්නවා පිරහැරයන් කරඩුව වඩම්මන් හස්තිරාජ්‍ය. ඒ සමහර හස්තිරාජ්‍යෝ මහා පුදුම පින්වන්තය. ඒ අයගේ ඉතිහාස ගැන ඔබ දළදා මාලිගාව කාලයක් දළදා කරඩුව වඩම්මපු ඒ මහා පින්වන්ත රාජා ඒ හස්තිරාජය ගැනු බහල ඇත. ඒ වගේ මෑත මේ දළදා වහන්සේ දළදා කරඩුව වඩම්මන ඒ හස්ති දිහා ගත්තහම ඔවුන්ගේ
යම් යම් හැසීන් රටා ගත්තහම මොනතරං සසර පිනක් ඇද්ද තිරිසන් ලෝක ඉපදුනත් කළ හිතෙන. බුදුරජාණන් වහන්සේ කාලය බහල ඇති. උන්වහන්සේ පාරිලෙය වනේ වැඩ ඉන්නකොට පාරිලෙය හස්තියේ ඇප උපස්ථාන කර පලවැල හොඩ වැලෙන් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පලවැලගෙනහල්ල පූජා කර පාරිලෙය වඳුර එදකොට මේ සත්තු බුද්ධ ශාසනයක් තුළ පින්කරගත් එවැනි සත්තු ගැන කලාතුරකින් අහන ලැබෙන. හැබැයි වැඩිපුරගත්තෝත් මේ සතරාපායේ හැබැයි ඒ කිසිම තිරිසන් සතෙකුට ඒ ආත්මය තුළ ෂණ සම්පත්තිය මාර්ග ඵලයක් නිවනක් අවබෝධ කරගන්නවා තිය. සතරාපාය කියන්නේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තැනක් නෙමේ. සසර පිනක් තිබුණා. මොකක් හෝ අපායගාමි අකුසලයක් බලවත් වෙලා මරණ මංචකේ තිරිසන් ලෝකෙකට වැටුණොත් එයාට ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව නැති වෙන. ඒ නිසා පින්වතුනී තිරිසං අපාය කියන්නේ දුෂ්ටක්ෂණයක්. ධර්මය අවබෝධ කරන්න පුළුවන් සුගතියක් නෙමේ එක දුගතියක්. ඊළඟට යම් කිසි කෙනෙක් බුද්ධ ශාසනයක් පවතින කාලෙක පෙර සසරයේ කරපු අකුසලයක් නිසා ප්‍රේත ලෝකෙ උපදී. ඔබට අහන් ලැබෙනවා පේතවත්වී සඳහන් වෙනවා නොයෙක් විදිහ දුක් විදින ප්‍රේත කොටස්ක. ඊළඟට ලක්කන සංයුක්තය සඳහන් වෙනවා මුගලම් මහරහතන් වහන්සේ. ලක්කන මහරහතන් වහන්සේ වඩිනකොට අහසි පාවෙලාගේ අමුතුම විදිහේ අමනුස්්‍යයන් දුක්විදින යක්ෂයන්ගේ තොරතුරු ජීවිත කතා. හැබැයි ඔවුන්ට ධර්මය අවබෝධ කරගන්න බෑ. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ බණ කියනකොට ඒ බණ ඇහෙන මානික විමානයක් හදාගෙන ඉන්න අමනුස්සෙක්කින් වෙන්න පුළුවන් කැලේක හිටපු අමනුස්සෙක් වෙන්න පුළුවන්. ඒ වනාන්තරීම කුටියක බුදුරජාණන් වහන්සේ ගල්ලෙනක හෝ ගහක් යට වැඩඉන්න. බුදුරජාණන් වහන්සේව දකිනෝ හැබැයි මේ අමනුස්්‍යයට පින්කරගෙන බණ කොච්චර බණ කිව්වත්. ඒ බණහලා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාව දෙවියම් මාර්ගපල් ලබනකොට අමනුස්්‍යයෝ යක්කෝ ඒ අයට ඒ දුගති ඉපදිච්චායට ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් නෑ. එක දුෂ්ටක්ෂණය. ඊළඟට අසුරාපාය බුදුරජාණන් වහන්සේගේ ධර්මී සඳහන් වෙනවා සතරාපාය. බොහෝ වෙලාවට මේ සතරාපාය තුළ අපි නිතර කතා කරන්නේ නිරේ ගැන තිරිසන් ලෝකයේ ගැන ප්‍රේතාපාය ගැන ප්‍රේත කොටස් ගණනාවක් ගැන ධර්මී සඳහන් වෙන. අසුර කියල තවත් අපායක් ගැන ධර්මය විස්තර වෙන සතරාපාය කියනකොට අසුරාපායත් අයිති. මේ අසුර කියන කොටස දිවිය ලෝකෙත් ඉන්න දිවි අසුර පිරිසක්. සැපයෙන් වැඩි දෙවිවරුන්ට තවතිසා දෙව්ලව හඳුන්නන සුර දේවතාවරු. ඒ අයගේ නායකය තමයි සක්‍ර දෙවිය. ඒ දිවිය ලෝකෙම ඉන්නවා නිතර දෙවියන් එක ගැටුම් හදාගන්න ගැටුමට බර අකුසලේට ටිකක් බර මොකක් හරි පෙර පිනකින් දිවිය ලෝක ඉපතුනාට ගැටුමට බර පිරිසා. ඒ අය අසුර ඒ අයගේ නායකයෝ දෙන්නෙක් ගැන සඳහන් වෙන. වේපචිත්තිකින් අසුරේන්ද්‍රය පහරාධකින් අසුරේන්ද්‍රය. එතකොට මේ වගේ අසුර නායකවරු අසුර පිරිස් ගැන සඳහන් වෙන. ඒ අය ගැන නෙම ඒ අය දිවිය ලෝක ඉන්න පිරිසා. ඒ ඇත් නිතර ගැටුම් හදාගන්න පිරිසා. හැබැයි මහා සාගරයේ තුළ අසුර කියලා දුක්විදින අමනුස්ස කොටසක් ගැන සඳහන් වෙන. ඒක සඳහන් වෙන පහරාධ සූත්‍රය උපෝසත සූත්‍රය වගේ අංගුත්තර නිකාය දේශනාවල සඳහන් වෙනවා මහා සාගරයේ තිමි තිමංගල තිමිරපින්නල නාග අසුර ගහන්දරුව කිරමේ නං ඇති යොදුන් සිය ගණන් විශාල අමනුස්්‍යය ජීවත්වෙනවා. සමහර අමනුස්්‍යයන්ගේ ශරීර යොදුන් 100ක් තරං විශාලයකින් ඔබ හිතන්න යොදුනක් කියන සැතපුම් 16ක්. තොට යොදුන් 100ක් කියල ගත්තා මොනතරං විශාල ශරීරයක් මහා සාගරයේ තුළ ජීවත්වෙන අමනුස්ස කොටසක්කි. ඒ වගේම යොදුන් 200 යොදුන් 300 යොදුන් 400 තරං විශාල ශරීර ඇති අමනුස්්‍යය ගැන සඳහන් වෙන. ඒ අය අත්තර තිමි තිමංගල තිමිර පින්නල නාග ලෝකේ මහා සාගරය ඇසුරු කරගෙන නාග විමාන පවතින බව සඳහන් වෙන. ඉළඟට අසුර අන්න ඒ අසුර පිරිස මහා මුහුදෙයි අමනුස්ස කොටසා. ඒ අයි දුක් විදිනවා විශාල දුකක් විදිනීම මහා සාගරයේ තුළ මුහුද ඇතුළෙන් එහා මෙහා යන අමනුස්ස කොටසක් හැටියට සඳහන්වෙන්. ඒ අයට පිනක් කරගන්නවත් බුදු කෙනෙක් පහළ වනා කියලා ඒ අයට ෂණ සම්පත්තියක් උදාවෙන්නේ එක දුෂ්ටක්ෂණය. දැම් බලන්න ඔය උපදින්නෙම
සසරේ සමහර කාලවල පෙර බුද්ධ ශාසන තිබ්බ කාලවල වෙන්න පුළුවන්. මනුස්ස ලෝකෙ හිටපු අය. කලාතුරකින් දෙවිවරු හැටියටත් ඉපදිච්චයි. සමහර වෙලාවට ඒ අය අතර සක්විති රජකම් කරපු අය කොච්චර ඇද්ද? පින්වතුනි, මේ සංසාර ගමන දිහා ගනිද්දි දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සමග කැලෑ පාරකින් කෙටි මගකින් දුර ඈත චාරිකා ගමනක් වඩිනකොට ඒ මහා වනාන්තරයේ ඒ වඩින පාරේ යන පුංචි සත්තු පෙලක් පෝලිමට යන. ඔබ දැකල ඇති ඔය කඩි දිමි කූඹි වගේ රංචු පිටින් යනකොට පෝලිමට යන. මේ වගේ සත්තු පෙලක් යනකොට බුදුරජාණන් වහන්සේ ඔවුන් දිහා බලාගෙන හිටිය. ආනන්ද හාමුදුරුවෝ පසුපසින් වඩිනෝ. බුදුරජාණන් වහන්සේ වැඩම කළ උන්වහන්සේ මදක් නතර වෙලා ඒ දිහා බලාගෙන ඉඳලා අනුකම්පා සහගත සිනාවක් පහළ වුණා. පිංගතුනී, බුදු කෙනෙක් සිනා පහළ කරන්න යම් ධර්මකාරණයක් මතු කරන්න උන්වහන්සේගේ සතර දළදාගෙන් සුදු බුදු රැසක් පැන නැග්ගා. සිරස වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා වෙලා ඒ සුදු බුදු රැස අහසට පැන නැග්ගා. ආනන්ද හාමුදුරුවෝ දැකලා අහනවා, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විශේෂ කාරණයක් නිසාද මේ සිනහ පහළ කරන්නේ? ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා, ආනන්ද, මේ ඉන්න සත්තු අතර සක්විති රජකම් නොකරපු කෙනෙක් නෑ. මේ ඉන්න අය අතර සසරේ දීර්ඝ සංසාර ගමනේ සක්විති රජකම් නොකරපු කෙනෙක් නෑ කිය. එහෙමනම් අපිට පේනවා මේ නිරේ ඉන්න නිරිසත්තු අතර ගත්තා. තිරිසන් ලෝක, ප්‍රේත ලෝකවල මේ හැම තැනම ඉපදීපදී යන්නේ මේ සත්ත්ව පිරිස. සතර අපාය මහගෙදර කරගෙන මේ යන්නේ. සංසාරයේ පින් කරලා දිව්‍ය ලෝකවල ඉඳලා ඇත. බ්‍රහ්ම තලවල ඉඳලා ඇත. මනුස්ස ලෝකවල රජකම් කළ සිටු තනතුරු ලබල සක්විති රජවරු වෙච්ච අය ඇත. හැබැයි ඒ පිනේ විපාක ලැබෙනවා වගේමයි අකුසල් කරලා නිරේ යනවා. තිරිසන් ලෝක, ප්‍රේත ලෝක, සතර අපාය මහගෙදර කරගෙන යන ගමන. මේ යන ගමනේ කලාතුරකින් ලෝකේ බුද්ධ ශාසන මුණගැහෙනවා, බුදුවරු පහළ වෙනවා. හැබැයි කලාතුරකින්. ඔබ දන්නවා දීපංකර පාදමූලේ විවරණ ගත් අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පිරුවා. සාරා සංකේය කල්ප ලක්ෂය තුළ මේ ලෝකයේ මේ විශ්වයේ පහළ වනේ බුදුරු 24 නමයි සූවිසි විවරණ ලැබුවා කිය. එතකොට ඒ වගේ කලාතුරකින් බුදු කෙනෙක් පහළ වුණත් ඒ බුදු කෙනෙක් පහළ වෙනකොට කෙනෙකුගේ අකුසල විපාකයක් මත එක්කො නිරේ ඉපදිලා ඉන්න වෙන්න පුළුවන්, එක්කො තිරිසං අපාය වෙන්න පුළුවන්, එක්ක ප්‍රේත අපාය, එහෙම නැත්තං අසුර අපාය. මේ වගේ අපායක ඉපදුනොත් අකුසල විපාකයක් මත ඒ කිසිම කෙනෙකුට බුද්ධ ශාසනයෙන් නම් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්නේ. දුෂ්ටක්ෂණයක්, ඒෂණ සම්පත්තියේ හැමෝට මහිමි වෙලා යන. ඊළඟට පිංගතුනි, කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් මනුස්ස ලෝකේ ඉපදුනොත් එයාට නම් වැඩේ කරගන්න පුළුවන් කියලා. එයාට නම් බුදු කෙනෙක්ගෙන් බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. එහෙම හැමෝටම ලැබෙන්නේ. මනුස්ස ජීවිත ලැබුවත්, බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ මනුස්ස ජීවිත ලැබුවත්, සමහරු මනුස්ස ජීවිත ලබනවා ප්‍රත්‍යන්ත දේශවල. ඒ කියන්නේ ඈත පළාත්වල. ඒ අයට අහන්නවත් නැහැ. බුදු කෙනෙක් පහළ වුණා කියලා දන්නේවත් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා දහම් දෙසලා පිරිනිවන් පානවා. හැබැයි ඒ ගැන අහපුවත් නැති මිනිස්සු ලෝකේ බොහෝ පළාත්වල ඈත ගම්මානවල ජීවත් වෙනවා. ඒ මිනිස්සු ඒ කාල බීලා කර්ම රැස් කරගෙන මැරිලා කර්මයේ දායාද කරගෙන සසර යනවා. එතකොට ඈත පළාත බණපදයක් නොඇසෙන, කල්යාණ මිත්‍ර සේවනයේ නැති, සද්ධර්ම ශ්‍රවණයේ නැති, බුද්ධ ශාසනයක් මුණගැහෙන්නේ නැති ප්‍රදේශ පළාත් මේ විශ්වයේ ලෝකේ ඕන තරම් තියෙන මනුස්ස ලෝකෙ ගත්තා. එවැනි පළාතක කෙනෙක් ඉපදුනොත් එයාට ක්ෂණ සම්පත්තිය අහිමි වෙලා යනවා. ඊළඟට පිංගතුනි, බුද්ධ ශාසනයක් පවතිනකොට ඔබ හිතන්න අපේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වෙලා වැඩ සිටින්ද සැවැත් නුවරනි බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ හිටියේ. අපි නිකන් හිතමු කෙනෙක් සැවැත් නුවරම ජේතවනේ ආසන්නීම පේනමානේ ගෙදරක උපදින. ඔබට හිතෙන්න පුළුවන් අනේ පින්වන්තයා කියලා. හැබැයි එයා මිත්‍යා දෘෂ්ටිකයෙක් නම් බුදුරජාණන් වහන්සේට බැන බැන නින්දා කර කර හිටපු මිනිස්සු කොච්චර හිටියද? ඇස් දෙකෙන් දැකපු හැමෝම සුගතිය ගියේ නෑ.
ඇස් දෙකෙන් දැකපු හැමෝටම ධර්මයෙන් බුදුහාමුදුරන්ව දකින්න ලැබුන්නේ. දැන් බලන්න ඇස් දෙකින් බුදුරජාණන් වහන්සේව දැකලා පොළොව පලාගෙන අපායට ගියයි හිටියේ. සුප්‍රබුද්ධ රජුරු ඇස් දෙකෙන් දැක්කේ නැද්ද? දැක්කා. මොනතරම් ඇසුරු කරලා ඇද්ද? මාමණ්ඩි මාලිගාවේ පියගැට පෙළ ළඟදී පොළොව පලාගෙන අපායට වැටුණා. දේවදත්ත එක විහාරේ පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ආරාමවල වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේව ඇසුරු කරා, දැක්කා, බණ අහලා ඇති. හැබැයි ධර්මයෙන් දකින්න බැරි වුණා. ඇස් දෙකෙන් දැක්කට පොළොව පලාගෙන අපායට වැටුණ අකුසල් කරගෙන බුදුන්ටත් හිරිහැර කරලා. ඊළඟට කොච්චරනම් මාගන්දියක්, චිංචි මානවිකාව. ඔබ ඒ කාලේ දන්න බොහෝ චරිත ගැන හිතන්න අපායට ගිය බුදුහාඳුරන්ට නින්දා කරපු හිරිහැර කරපු කොච්චරනම් පිරිස හිටියද? එහෙමනම් බුද්ධ ශාසනයක් ලෝකෙ පවතිනකොට මනුස්ස ජීවිතයක් ලැබුණා කියලා ඒ හැමෝම නිවන් දකින්නව නෙමෙයි. ඒ හැමෝටම නිවන් දකින මාර්ගය මතුවෙන්නෙත් නෑ. යමෙක් නියත මිත්‍යා දෘෂ්ටියක වැටුණොත් එයා මේ මිත්‍යා දෘෂ්ටික මතවාදම පිළි අරගෙන ඒවැ බැසගෙන ඒක වෙනස් කරන්න කැමැත්තක් හිතක්වත් නැතුව ඒකෙම එල්බගෙන හිටියොත් එයාට දුෂ්ටක්ෂණයක්, එයාට සන සම්පත්තිය අහිමි වෙලා යනවා. ඊළඟට පින්වතුනි, කෙනෙක් බුද්ධ ශාසනයක් පවතින කාලේ මනුස්ස ජීවිතයක් ලබනවා. බුදුහාඳුරෝ වැඩ ඉන්න නගරයක බණහන්න ලැබෙන පලාතක ගමක උපදිනවා. හැබැයි යා උපතින්ම යම් යම් දුර්වලතා ඇති කෙනෙක්. උපතින්ම සමහර වෙලාවට කන් ඇහෙන්නෙත් නෑ, ඇස් පේන්නෙත් නෑ. එක උපතින්ම යාට නුවණ නෑ. ධර්මයේ සඳහන් වෙනවා ජලෝ ඒලමෝගෝ දුප්පඤ්ඤෝ. දුප්පඤ්ඤයි කියන්නේ දුෂ්ප්‍රඥයි, නුවණ අඩුයි, කල්පනාව අඩුයි. එවැනි නුවණ අඩු දරුවෝ ඉන්නවා උපදිනකොටම. ඒ අයට කියන දේ තේරෙන්නේ කෙල තුලයි කියන. එතකොට එහෙම කෙනෙකුට බුද්ධ ශාසනයකින් ප්‍රයෝජනයක් ගන්න බෑ. පින්වතුනි, මේ ධර්මය අවබෝධ කරන්න නම් කරුණු 4ක් එකතු වෙන්න ඕන. බාහිරින් ලැබෙන්නට ඕනේ කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. ඒක බාහිරින් ලැබෙන දෙයක්. ඔබට තමන් තුළ ඇති කරගන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. මේ අහන ධර්මය නුවණින් විමසීමේ හැකියාව. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. ඊළඟට ධර්මයට අනුකූලව ජීවත් වීම ඒක ඔබේ දෙයක්. කෙනෙකුට බලෙන් ඔබ සිල් රැකවන්න බෑ. බලෙන් භාවනා කරවන්න බෑ. බලෙන් ඔබට ධර්මයේ සිහි කරවන්න, මානසිකාරය කරවන්න බෑ. ඒක ඔබ විසින්ම කරගත යුතු දෙයක්. යෝනිසෝ මානසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත් ඔබ තුළ ඇති කරගන්න පුළුවන් නම් බාහිරින් ලැබෙන කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි එකතු වෙච්ච තැන කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න මාර්ගය පෑදෙනවා. හැබැයි මනුස්ස ජීවිත ලැබුවත් එහෙමනම් ඔබට පේනවා ඈත පලාතක බණපදයක් ඇහෙන්නේ නැති ගමක රටක ප්‍රත්‍යන්ත දේශයක ඉපදුනොත් එයාට ක්ෂණ සම්පත්තිය අහිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ ඇස් දෙකට පේන මානෙ ඒ වැඩ ඉන්න ගන්ධ කුටියක් අසල ආරාමයක් අසල ඉපදුනා. කෙනෙක් නියත මිත්‍යා දෘෂ්ටි දරාගත්ත කෙනෙක් නම් ඔබ අහලා ඇති වේළුවනේ ආසන්නේ අල්ලපු ඇටේ හිටියා කියනවා චුන්ද සූකරි. චුන්ද සූකරිකට නිකන්වත් සිතුවිල්ලක් ඇති වුණේ අනේ මම බණපදයක් අහන්න යන්න ඕන. මේ අල්ලපු ඇටේනේ ඉන්නේ. ඔච්චර පිරිස යනවද බණහන්? අසවලා සෝවාන් වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා කියනවා. මමත් ගිහින් බලන්න ඕනේ. ඒ සිතුවිල්ලක් නිකන්වත් ඇති වුණේ. ඉන්නකන් අකුසල් කරලා ඌරු මරමරා ඉඳලා ඌරෙක් වගේම කෑ ගහලා අකුසල් බලවත් වෙලා මරණින් මත් දුගතිය වැටුණා. එහෙමනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේව දකින පේන මානේ අසලම හිටියා කියලත් මනුස්ස ජීවිත ලැබුවා කියලා ඒ හැමෝටම ක්ෂණ සම්පත්තිය බුද්ධ ශාසනයේ මුණ ගැහිලා ප්‍රයෝජන ගන්න බැරි වුණා. ඊළඟට නුවණ අඩු, කල්පනාව අඩු, උපතින් යම් දුර්වලතා ඇතුව ඉපදුනොත් එවැනි අයටත් බුද්ධ ශාසනයේ මගහැරලා යනවා. ඊළඟට පින්වතුනි, වැරදි භාවනා ක්‍රම ඔස්සේ සමහර අය අසඤ්ඤ සමාධිය වඩන. කිසිම සංඥාවක් නැතිව එන සිතුවිලි හිතෙන් අතහැර අසඤ්ඤය පුරුදු කරනවා. ඒ අසඤ්ඤ සංඥාව අසඤ්ඤ භාවනාවක් හැටියට, සමාධියක් හැටියට ඒ හිත වඩලා එයා උපදින අසඤ්ඤ තලේ. එයාට බුදු කෙනෙක් පහළ වුණා කියලා දැනගන්නවත් නෑ. එයා දන්නෙත් නෑ. එයා කල්ප ගානක් නිදාගත්ත වගේ කිසිම අරමුණක් නැතුව අර සමාපත්තියත් එක්ක
ඒ අසං්‍ය තලයේ පහළ වෙලා යන්න. එයාට අරමුණක් එනකොට මේ අච්චුත වෙලා කර්මාණ්ඩෝපය ආය කොහේ හරි උපදින්. කල්ප ගානක් නිදාගත්ත වගේ තැන. එවැනි යම් යම් වැරදි භාවනා ක්‍රම ඔස්සේ ධර්මය අවබෝධ කරගන්න පින තියෙන අයටත් බුද්ධ ශාසන මුණ ගැහිච්ච අවස්ථා තියෙන. දැන් බලන්න අපේ බෝසතාණන් වහන්සේ දුස්කරක්‍රියා කරන කාලේ උන්වහන්සිට උදව්පකාර කරා කොන්නඤ්ඤවප්ප බද්ධිය මහානා මස්සජී කියන 5 දෙනා. ඊළඟට ඒ අයටත් කලින් ගුරුවරු හොයාගෙන යනකොට විමුක්ති මාර්ගයක් හොයාගෙන යනකොට ආලාර කාලාම් හොඳට භාවනා කළ හිත වඩපු අය. උද්දකරාම පුත්ත ගොඩක් කෙලෙස් අඩුවෙන් හිටපු ධ්‍යාන වඩාගෙන හිටපු අය. අපේ බෝසතාණන් වහන්සේ වීරිය වඩලා සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්බුද්ධත්වයට පත්වෙලා 5 වෙනි සතියේ මහා බ්‍රහ්ම දෙවියන් ආරාධනා කරා නිදුකාණන් වහන්ස දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා. ඒ දෙවියන්ගේ ආරාධනයේ මහා බ්‍රහ්ම දෙවියන්ගේ ආරාධනය පිළි අරගෙන. උන්වහන්සේ බැලුව කාටද මම මේ ධර්මය දේශනා කරන්න මේ ධර්මය නම් පරම ගහම්බීරයි. ඉස්සල්ලා මතක් වුණේ ආලාර කාලාම් ගොඩාක් කෙලෙස් අඩුවෙන් ධ්‍යාන වඩාගෙන අරූප ධ්‍යානවලට හිත වඩාගෙන පිරිස්සකට ගුණධර්ම පුරුදු කරගෙන හිටපු කෙනෙක් ශාස්ත්‍රෝරයෙක් හැටියට පෙනී හිටපු කෙනෙ මේ කෙනා නම් මේ ධර්ම ඉක්මනින්ම අවබෝධ කරයි කියලා බුදු ඇසින් බලනකොට දින 7කට කලින් මැරිලා අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා. ඊළඟට බැලුවා උද්දකරාම් පුත්ත ගොඩාක් කෙලෙස් අඩුවෙන් තවත් ඉහළට හිත වඩාගෙන හිටපු කෙනෙ මේ ධර්මය නං ඉක්මනින් මේකට අවබෝධ කරයි කියලා ඔහු දිහා බලනකොට කලින් දවසේ මිය ගිහිල්ලා ඒත් අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා. එතකොට අපිට පේනවා සමහර අය යම් යම් වැරදි භාවනා ක්‍රම ඔස්සේ වැරදි භාවනා ක්‍රම දියුණු කරලා අරූප ධ්‍යාන වඩලා සමහරු අසං්‍ය තලයේ උපදිනවා. ඊළඟට නීව සංඥා නා සංඥායතන සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති මට්ටමට හිත වඩ. එතකොට භාව අරමුණක් අල්ලගන්න බෑ. එවැනි තලවල උපදිනවා. ඒ අයට ධර්මාවබෝධයට තියෙන අවස්ථාවල් අහිමි වෙලා යනවා. එහෙමනම් අපිට පේනවා ධර්මයේ දියුණු කරන්න ලැබෙන අවස්ථාවට වඩා අහිමි වෙලා යන අවස්ථාව තමයි වැඩි. පින්වතුනි බුදු කෙනෙක් පහළ වුණා කියලා ඒ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන ඉතාම සුළු පිරිසකට. ඔබ මනුස්ස ජීවිතයක් ලැබූ පමණින් ඔබ ආරක්ෂිත කෙනෙක් නෙමෙයි. ඔබ මනුස්ස ජීවිතයක් ලැබුවා කියලා ඔබට ඕනම මොහොතක ඔබ මේ බණ අහගෙන හිටියට බණ අහනකොට හිතේ සද්ධාව ඇති වෙනකොට සසර බිය උපදිනකොට කුසලයේ පිනේ හිත පිහිටනවා. හැබැයි මේ හිත ඇතුළෙම ඔබ නිරේට ඇදගෙන යන නිරේගාමී ආශ්‍රව තියෙනවා. මේ හිත ඇතුළෙම ඔබ තිරිසන් ලෝකෙට ඇදගෙන යන ආශ්‍රව තියෙනවා. මේ හිත ඇතුළෙම ඔබ ප්‍රේත ලෝකෙට ඇදගෙන යන ආශ්‍රව තියෙනවා. ඔබ අසුරාපායට ඇදලා දාන ආශ්‍රව ඔය හිත ඇතුළේ තියෙනවා. කෙනෙක් සෝවාන් ඵලයට පත්වෙද්දි තමයි අපායගාමී අකුසල් අපායගාමී ආශ්‍රව සියල්ල ඔහුගෙන් ප්‍රහාණය වෙලා යන්න. එතකං ඔබ ඉන්නේ අනතුරක. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි යුද්ධ 1000ක් දිනනවට වැඩිය සක්විති රජ වෙනවටත් වඩා දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියෝ වෙලා පහළ වෙනවටත් වඩා සෝතාපට්ටි ඵලයේම ශ්‍රේෂ්ඨයි කියලා සෝවාන් ඵලයේ උතුම් කිනවා. යුද්ධ 1000ක් දිනලා ජයග්‍රහණය කරපු මහා රජෙක් හැටියට තමන්ට මොනතරම් මම බලවත් කියලා හිතුවත් ඔහු ඉන්නේ අපායේ මහගෙදර කරගෙන. සක්විති රජ කෙනෙක් පවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජුරු ඒ රැස් කරගන්න පිනෙන් ලෝකෙම සිල්වත්ව පාලනය කළ ධර්මිෂ්ඨ පාලනයක් කරලා මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ උපදින. හැබැයි දෙව්ලොවින් දෙව්ලොවට බොහෝ කාලයක් සැප විඳ විඳ යනකොට අර සක්විති රජකම් කරද්දි රැස් කරපු පිනේ විපාක ගෙවිලා අවසන් වෙනවා. ඒ පිනේ විපාක ගෙවලා දෙව්ලොවින් චුත වෙද්දී නිරේට වැටෙන්න පුළුවන්. තිරිසං අපාය ප්‍රේත ලෝකෙට වැටෙන්න පුළුවන්. ආයෙමත් සතර අපාය මහගෙදර කරගත්ත සසරටයි වැටෙන්නේ. ඒ නිසා සක්විති රජ වුණා කියලා ගැලවුණා නෙවෙයි. යුද්ධ 1000ක් දිනුවා කියලා ඒ කෙනා ගැලවිච්ච කෙනෙක් නෙමෙයි. සක්‍ර දෙවියන් වෙලා ඉපදුනත් ඒ පිනේ විපාක අවසන් වෙනකොට සෝවාන් වෙලා නැත්නම් චුත වෙලා අපායට වැටෙන්න පුළුවන්.
මොනතරම් බල සම්පන්න මේ කාම ලෝකෙම අධිපති භාවේ දරන අධිපතිය හැටියට පෙර සසරි පිනකට පහළ වෙච්ච මාරය පවා. ඔබ දන්නවා දුසී මාරයා පෙර සසරි පාරමී පුරවාගෙන ආපු මුගලන් මහරහතන් වහන්සේ කකුසඳ බුද්ධ ශාසනයේ දුසී මාරය වෙලා ඉපදුනාකි. හැබැයි ඒතන ඒ තනතුර ලැබුණට පස්සේ කාම ලෝකෙ අධිපතිය වුණාට පස්සේ බුදු කෙනෙකුට හිරිහැර කරලා කකුසඳ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන්ට හිරිහැර පීඩා කරලා රැස් කරගත් අකුසල් වලින් කෙලිම වැටුනේ අපායට චපස් ආයතනික කියලා නිරේකට. ඒ නිසා මේ ලෝකෙ මොන තැන මොන බලවතා වෙලා මොන විදිහට ඉපදුනත් ඔබ සෝවාන් වෙලා නැත්නම් ඔබ සතර අපාය මහගෙදර කරගත්ත කෙනෙක්. ඕනෑම මොහොතක ඔබ නිරේට ඇදගෙන යන්න ආශ්‍රව ඔබේ හිත ඇතුළේ තියෙනවා. ඕනෑම මොහොතක ඔබ තිරිසන් ලෝකෙට ඇදිලා යන ආශ්‍රව ඔබේ හිත ඇතුළේ තියෙනවා. ඕනෑම මොහොතක ඔබ ප්‍රේත ලෝකෙට ඇදගෙන යන ආශ්‍රව ඔබේ චිත්ත අභ්‍යන්තරයේ තියෙනවා. ඕනෑම මොහොතක ඔබ අසුර අපායට ඇදගෙන යන ආශ්‍රව ඔබේ හිත තුළ තියෙනවා. ඒ නිසා පින්වතුනි ඔබ හැම වෙලාවෙම මේ ලැබිච්ච මොහොතේ වටිනාකම ෂණ සම්පත්තිය තේරුම් අරගෙන අප්‍රමාදීව පියවරෙන් පියවර ධර්මය කරා යන්න උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනයන් හන්දදාන භික්කවේ ආමන්තයා මහණෙනි අවසාන වශයෙන් නුඹල අමතනවා. වයිදම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කි. ඒ නිසා ඔබ අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව කුසල් වඩා ගන්න. අප්‍රමාදීව සීල් රකින්න. අප්‍රමාදීව දම් පින්කම් කරගන්න. අප්‍රමාදීව සද්ධාව දියුණු කරගන්න. ඉන්ද්‍රියක් හැටියට බලවත් කරගන්න. සීලේ ඉන්ද්‍රියක් හැටියට අප්‍රමාදීව බලවත් කරගන්න. භාවනාවකේ දෙන්න. සමාධිය වඩන්න ප්‍රඥාව වඩන්න ගුණධර්ම පුරාගන්න. මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ ඔබට බුද්ධ ශාසනයෙන් සම්පූර්ණයෙන් මන්නං රැකුණා මමනං ආරක්ෂාවක් ඇතිකරගත්තා කියලා ඔබට විශ්වාසයක් ඇතිවෙනවා නම් ඔබ සෝවාන් වෙච්ච දවසටයි ඔබ ආරක්ෂකයෙක් හැටියට බුද්ධ ශාසනින් ආරක්ෂාවක් ගත්ත කෙනෙක් බවට පත්වෙන්. ඒ නිසා ධර්මාවබෝධය පිණිස මහන්සි වෙන්න වීරිය වඩා. ඒ පිණිස ඔබ හැම දෙනාට ශක්තිය ධෛර්ය වීරිය සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයම දියුණු කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරන. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි මේ සසර බිය බුදු කෙනෙක් තරම් මේ සසර ගමනේ භයානකකම මේ ලෝකෙ සත්වයන්ට මනුස්්‍යයන්ට වැටහෙනවා නම් හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සිනවා වගේ. ආයුදයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙන වගේ. ඒකෙන අප්‍රමාදීව ධර්මයම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියල. ඒ පිණිස ඔබ හැම දෙනාටම වීරිය අප්‍රමාදී භාවේ ධර්මාවබෝධය පිණිසම ඇතිවේවා කියලපි ආශිර්වාද කරන ඔබ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්මශ්‍රවන මේ පින ආශිර්වාදයක් වේවා කියලපි ආශිර්වාද කරනවා.